හරි. හැමෝටම එහෙනම් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ අලුත් පාඩම. නේද? ඔයාලා දැන් මේ වෙනකොට පළවෙනි පාඩමේ සිට 1 2 3 4 කියන පාඩම් සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි යන්නේ ඔයාලගේ සිලබස් එකේ 5 වෙනි පාඩම සාකච්ඡා කරන්න. ඉතින් ඔයාලා දන්නවා සිලබස් එකේ සම්පූර්ණ පාඩම් ඔක්කොම 13ක් තියෙනවා. එතකොට මේ 13 පස්වෙනි පාඩම තමයි අද අපි ආරම්භ කරන්නේ. නේද? ඔයාලා මම හිතන්නේ දන්නවා හැමෝම පස්වෙනි පාඩම මොකක්ද කියලා. ඉතින් එහෙනම් අපි බලමු පස්වෙනි පාඩමට අදාළ තියරි කොටස් ටික මෙතනදී අපි සාකච්ඡා කරමු. හරි. ඉතින් එහෙනම් පස්වෙනි පාඩම කියන්නේ මොකක්ද? ඔයාලා හොඳටම දන්නවා ඔපරේටිං සිස්ටම් පාඩම. නේද? මෙහෙයුම් පද්ධති පාඩම. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේකට OS පාඩම කියලා. ඔපරේටිං සිස්ටම්. අපි බලමු මොනවාද මේකේ තියෙන කොටස්. හරිද? පස්වෙනි එකකය මේකේ පාඩමේ නම අපි මේ විදිහටමයි කියන්නේ කොහමද පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා මෙහෙයුම් පද්ධති භාවිත කරයි. මොකද්ද පාඩමේ නම? පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා මෙහෙයුම් පද්ධති භාවිත කරයි. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා මාතෘකාව ලියාගෙන ඊට පස්සේ ඒකේ තියෙන කොටස් ටික සාකච්ඡා කරන්න යමු. හරි. එහෙනම් ලියන්න ඉස්සෙල්ලාම අංක 5 පාඩම ඒකකය 5 ඒකකය ලස්සන ඒකකය එයත් ලියන්න පළවෙනි ප්‍රධාන මාතෘකාව ලියන්න පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා මෙහෙයුම් පද්ධති භාවිත කරයි. මෙහෙයුම් පද්ධති භාවිත කරයි. හරි මේ පාඩමේ අපි ගත්තොත් උදේ අනුමාත්‍රිකා අපිට 4ක් හම්බ වෙනවා. හරිද? අනුමාත්‍රිකා 4ක් අපිට හම්බ වෙනවා. මොනවාද අපි අනුමාත්‍රිකා 4 කියවමු බලන්න. 4ක් 91ක 4ක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි පළවෙනි කොටස තමයි පරිගණක මෙහෙයුම් පද්ධතිය අර්ථ දක්වා පරිගණක පද්ධතියක් තුළ මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාව දර්ශනය කරයි. පළවෙනි අනුමාත්‍රකාව. දෙක මෙහෙයුම් පද්ධතියක් මගින් පරිගණකයක් තුළ ඇති ගොනු බහලුම් සහ ගොනු කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරයි. ඊළඟට තුන්වෙනි කොටස මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ තුළ ක්‍රියායන කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරයි. හතරවෙනි කොටස මෙහෙයුම් පද්ධතියක් පරිගණකයක සම්පත් කළමනාකරණය කරන්නේ කෙසේදයි ගවේෂණය කරයි. හරි. ඉතින් එහෙනම් මෙන්න මේ අනුමාත්‍රිකා 4 යටතේ තමයි අපිට පාඩම ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි ඇත්තම ගත්තොත් මේ පාඩම ඔයාලට ගොඩක් වැදගත් පාඩමක්. හේතුව තමයි ඔයාලගේ MCQ පේපර් එකේ විභාගයේ MCQ පේපර් එකේ ප්‍රශ්න 7ක් 8ක් අතර ප්‍රමාණයක් හැම අවුරුද්දේම අහනවා. ඒ වගේම මේකෙන් ඔයාලගේ ව්‍යුහගත පේපර් එකේ රචනා කොටසේ ව්‍යුහගත පේපර් එකේ තනි කර ප්‍රශ්නයක් එනවා, තනි ප්‍රශ්නයක් එනවා. එතකොට මේ ප්‍රශ්නය කරන්න නම් අනිවාර්යයෙන්ම ඔපරේටිං සිස්ටම් පාඩම හරියට අධ්‍යයනය කළ යුතු වෙනවා. ඉතින් එහෙනම් ඔන්න ඒ කොටස් ටික හොඳින් අවධානය කරගන්න. ඉතින් මේ ටික තමයි අපිට පාඩමේ කතා කරන්න තියෙන්නේ. ඒතකොට ඔය මාතෘකා හතරේ වුණාන් පස්සේ පාඩම අවසන් වෙනවා. හරි. ඉතින් එහෙනම් මම චූටි කාලයක් දෙන්නම් ඔයාලට මේක ලියා ගන්න. ඕනනම් මේ වීඩියෝ එකක් නෙමේක නේද? වීඩියෝ එක නවත්තලත් ඔයාලට පුළුවන් ලියා ගන්න. කමන්නේ මම විනාඩියක් විතර දෙන්නම්. අපි ලියමු බලන්න. ලස්සනට ලියන්න අනුමාත්‍රිකා 4 ලියන්න. 5 1 5 2 5 3 5 4. ලියන්න යන්න බලන්න.
හරිද? ලියලා ඉවරද? පහේ පළවෙනි අනුමාතෘකාව තමයි පරිගණක මෙහෙයුම් පද්ධතිය අර්ථ දක්වා පරිගණක පද්ධතියක් තුළ මෙහෙයුම් පද්ධතිය අවශ්‍යතාව විමර්ශනය කරනවා. ඊළඟට මෙහෙයුම් පද්ධතියක් මගින් පරිගණකයක් තුළ ඇති ගුණ බහලුම් සහ ගුණ කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරනවා. ඊළඟ එක මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුළ ක්‍රියායන කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරනවා. ඊළඟ මෙහෙයුම් පද්ධතියක් පරිගණකයක සම්පත් කළමනාකරණය කරන්නේ කෙසේදයි ගවේෂණය කරනවා. හරි. ඉතින් එහෙනම් අපිට මෙන්න මේ අනුමාතෘකා උප ඒකක 4 තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ මේ පාඩම පුරාවටම. අපි එහෙනම් ඉක්මනට බලමු මේ පාඩමේ අපිට තියෙන අන්තර්ගතය කෙසේ වෙයිද කියලා. ඉතින් එහෙනම් අපි පළවෙනිම මාතෘකාවට යනවා පරිගණක මෙහෙයුම් පද්ධතිය අර්ථ දක්වලා පරිගණක පද්ධතියක් තුළ මෙහෙයුම් පද්ධතිය අවශ්‍යතාව විමර්ශනය කරන්න. හරිද? මේක ගැන කතා කරන්න. ඉතින් අපි මෙතනදී මේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලම බලමු පරිගණක පද්ධතියක මූලික සංරචක මොනවාද? මේ ඔයාලා දන්නවා මම හිතන්නේ. මේවා මේ පළවෙනි පාඩමේ ඉඳන් අපි සාකච්ඡා කරනවා ඕනෙම පරිගණක පද්ධතියක මූලික සංරචක හතරක් තියෙනවා. මොනවාද මේ හතර? එකක් දෘඩාංග, අනිත් එක මෘදුකාංග, ඊළඟට ස්ථිරාංග, ඊළඟට ජීවාංග. මේ හතරෙන් තමයි ඕනෙම පරිගණක පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවා දෘඩාංග කියන්නේ මොනවද? මෘදුකාංග කියන්නේ මොනවද? ස්ථිරාංග කියන්නේ මොනවද? ජීවාංග කියන්නේ මොනවද කියලා දැන් තවත් හොඳටම දන්නවා. අපි ඒව අර්ථ දක්වගමු. එහෙනම් චුට්ටක් ලියමු අනුමාතෘකාව ලියන්න. පරිගණක පද්ධතියක මූලික සංරචක. පරිගණක පද්ධතියක මූලික සංරචක. අංක 1 ලියන්න දෘඩාංග. 2 මෘදුකාංග. 3 ස්ථිරාංග. 4 ජීවාංග. 4 ජීවාංග. හරිනේ. එහෙනම් අපි බලමු ඊළඟට අපිට මේ විදිහට දෘඩාංග මෘදුකාංග ස්ථිරාංග ජීවාංග කියන කොටස් හතර ඔයාලා හොඳටම දන්නවා. මම මේ ගැන ආයෙත් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද පුතේ ඔයාලා මෙතන හොඳට මේ ගැන අධ්‍යයනය කරලා තියෙන්නේ. මොකද පළවෙනි පාඩමේ අපි කතා කරා දෙවෙනි පාඩමේ කතා කරා නේද? ගොඩක් ඒකකවල මේ හතර ගැන සාකච්ඡා කරපු නිසා අය අපි කතා කරන්නේ දෘඩාංග කියන්නේ අපි දන්නවා භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් කොටස් නේද පරිගණක පද්ධතියට. ඒතර මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ දෘඩාංග හැසිරවීම සඳහා දීලා තියෙන උපදේශ මාලා සමූහයක් නේද? උපදේශ මාලා අනුපිළිවෙලකට දීලා තියෙන උපදේශ මාලා සමූහයකට කියනවා මෘදුකාංග කියලා. ඒතර ස්ථිරාංග කියලා කියන්නේ පරිගණක පද්ධතියක සමාරම්භය සඳහා වැදගත් වෙන කොටස් දෘඩාංග හෝ මෘදුකාංග. ඊළඟට ජීවාංග කියලා කියන්නේ පරිගණක පද්ධතියක් භාවිතයට ගන්න කෙනා නේද? ඒකෝට මේ හතර ඔයාලා හොඳටම දන්නවා. අපි මේකෙන් මේ දෘඩාංග ගැනවත් ස්ථිරාංග ගැනවත් ජීවාංග ගැනවත් මේ කතා කරන්නේ මෙන්න එනවා මෙන්න මෙතෙන්ද. දැන් එහෙනම් අපේ OS පාඩමේ සම්පූර්ණ අන්තර්ගතය කැටි වෙලා තියෙන්නේ කොතෙන්ද? මෘදුකාංග ගැන. එතකොට OS පාඩමේ අපි කතා කරන්නේ ඔපරේටිං සිස්ටම් මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පුතේ මතක තියාගන්න මෘදුකාංගයක්. එහෙමනම් මෘදුකාංග ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ මේ පාඩම පුරාවටම. එතකොට මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? යම්කිසි අරමුණක් ඉටු කර ගැනීම සඳහා අනුපිළිවෙලට ලියන ලද උපදේශ මාලාවක්. එතකොට මේ උපදේශ මාලාව කොහොමද ලියන්නේ? මේක ඇතුලේ මොනවාද තියෙන ක්‍රියාවලිය? ඒ ගැන තමයි මේ පාඩමේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට මෘදුකාංග වල හරිද? මෘදුකාංග ගත්තා මෘදුකාංග අපි මේ විදිහට වර්ගීකරණය කරා. මතක ඇති ඔයාලට මෘදුකාංග කියනවා වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එකක් පද්ධති මෘදුකාංග තියෙනවා. අනිත් එක යෙදුම් මෘදුකාංග තියෙනවා. පද්ධති මෘදුකාංග වර්ග තුනක් හම්බ වෙනවා. මොනවාද මේ වර්ග තුන? එකක් මෙහෙයුම් පද්ධති, දෙක උපයෝගීතා මෘදුකාංග, ඊළඟට භාෂා පරිවර්තක. ඒතකොට භාෂා පරිවර්තකලා තුන් දෙනෙක් හම්බ වෙනවා. එක්කෙනෙක් ඇසෙම්බලර්, ඊළඟට සම්පාදක, ඊළඟට අර්ථ වින්‍යාසක. ඉතින් යෙදුම් මෘදුකාංග ගත්තාම යෙදුම් මෘදුකාංග වලට උදාහරණ තියෙනවා මේ වාදන් සැකසුම්, පැතුරුම්පත්, දත්ත සමුදා, පරිගණක ක්‍රීඩා, වෙබ් පත්‍රික්ෂ වගේ ඒවා උදාහරණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් ඔන්න පැහැදිලි ඇති මෘදුකාංග වර්ගීකරණය. හරිද? මේ මෘදුකාංග වර්ගීකරණය ඔයාලට මතක ඇති දෙවෙනි පාඩමෙත් අපි සාකච්ඡා කරා. ඉතින් එහෙනම් මේකේ අපි එහෙනම් මේ මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ ඔපරේටිං සිස්ටම් කියලා කියන්නේ මෙන්න මේ මෘදුකාංගයක් තමයි. මොන වගේ මෘදුකාංගයක්ද? පද්ධති මෘදුකාංගයක් වන මෘදුකාංගයක් තමයි මෙහෙයුම් පද්ධතියක් කියලා අපි හඳුනා ගන්නවා.
පැහැදිලිද? ඉතින් එහෙනම් අපි මේ මෙහෙයුම් පද්ධති ගැන තමයි මේ පාඩමේ වැඩි දුරට අපි සාකච්ඡා කිරීම කරන්නේ. හරිද? ඉතින් එහෙනම් ඔන්න අපි මේ chart එක චුට්ටක් ඇඳගමු. එතකොට ඔයාලට පැහැදිලි කොහොමද මේ කොතනින්ද පටන් ගන්නෙ? පටන් ගන්න තැනක් තියෙන්න වෙන්නේ. ඉතින් ඒක හඳුනා ගැනීම සඳහා මේ chart එක ඉස්සෙල්ලම ඔයාලා ඇඳ ගන්න. හරිද? පැහැදිලිව ඇඳ ගන්න ලස්සනට මේක ඔයාලා කලින් ඇඳලා තියෙනවා. නමුත් ඒ වුණාට අපේ පාඩමට ප්‍රවේශයක් වශයෙන් මේකත් ඇඳ ගන්න. හරි. ඉක්මනින් ඇඳගම් බලන්න ලස්සන.
හරි ඇඳගෙන ඉවර ඇති මං හිතන්නේ මේ වර්ගීකරණය එතකොට හොඳින් මතක තියාගන්න මෘදුකාංග අපිට මෙන්න මේ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. ඊළඟට අපි යමු මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්න යමු. ලේසි මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පරිශීලක සහ දෘඩාංග අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරන්නා වූ ප්‍රධානතම මෘදුකාංගයයි. බලමු මොකද්ද? අපිට මතකයි පරිගණක පද්ධතියේ ප්‍රධාන සංරචකවල අපි කතා කරා දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග, ජීවාංග කියලා ඉන්නේ නේද? එතකොට මේ පරිශීලකයා කියන්නේ ජීවාංගනේ නේද? එතකොට මේ ජීවාංග වලට පුතේ අපිට දැන් අපි හිතන්න ඔයාලා නිකම්ම සරලව හිතන්න පරිගණක පද්ධතියක හරිද? පරිගණක පද්ධතියක තියෙන ඔයාලගේ hard disk එකට මදර් බෝඩ් එකට කතා කරාට හරි ඔන් වෙන්න කියලා කිව්වට ඔන් වෙනවද? ටීවී එකට කතා කරාට ඔන් වෙනවද? නෑ නේද? එහෙම ඔන් වෙන්නේ නෑනේ. එහෙම ක්‍රමවේදයක් නෑනේ තාම නේද? ඉස්සරහට නම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා ඒ වගේ තාක්ෂණයක් එනවා. නමුත් අපේ ස්වභාවික භාෂාවන් මේ පරිගණක දෘඩාංග වලට පුතේ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නෑ. දැන් ඉස්සරහට ඔය එන කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය ඇතුලේ රන් වෙන්නේ software එකක්. software එකෙන් තමයි කියන්නේ මේ කිව්වේ මේ වචනේ, මේ කිව්වේ මේක කරන්න, මේ කිව්වේ මේක කරන්න කියලා ඒ කන්වර්ට් කරනවා software එකෙන්. එතකොට දැන් අපිට කෙලින්ම පරිශීලකයාට කෙලින්ම දෘඩාංගත් එක්ක සම්බන්ධ වෙලා sannivedanaya කරන්න පුළුවන්ද? එහෙම බෑ. කිසිම අවස්ථාවක් නැහැ පරිගණකයේ දෘඩාංග කොටස් ඔයාලගේ ලැප්ටොප් එකක තියෙන මදර් බෝඩ් එකට කතා කරලා මොනවා හරි වැඩක් කරගන්න ඔයාලට එහෙම කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් එහෙනම් මේ පරිශීලකයා සහ දෘඩාංග අතර අන්තර් සම්බන්ධතාවය අපි කියන දේවල් දෘඩාංග වලින් කරන්නට අවශ්‍ය කරන මෘදුකාංග නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඒක තමයි ප්‍රධානතම මෘදුකාංගය. ඉතින් පරිශීලකයා සහ දෘඩාංග අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරන්නා වූ මෘදුකාංගය තමයි පරිගණක පද්ධතියක තියෙන ප්‍රධානතම මෘදුකාංගය. ඒක නැත්තම් කිසි වැඩක් කරන්න බෑ. ඉතින් ඒ වගේ මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගයකට කියනවා ප්‍රධානතම මෘදුකාංගයකට කියනවා අපි මොකද්ද? මෙහෙයුම් පද්ධතිය කියලා. පැහැදිලිද? එතකොට මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ ඔයාලගේ කම්පියුටර් එක, ඩෙස්ක්ටොප් කම්පියුටරයක් වේවා, ලැප්ටොප් කම්පියුටරයක් වේවා, ටැබ් එකක් වේවා, ටැබ්ලට් එකක් වේවා, එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක්, ස්මාර්ට් වොච් එකක්, ස්මාර්ට් රින් එකක්, ඔය ඕනෙම කම්පියුටර් එක මෙහෙයුම් පද්ධතිය මගින් තමයි අපි පරිශීලකයා අපි සහ ඒකේ තියෙන දෘඩාංග අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරලා අදාළ වැඩ කටයුතු සිදු කර දීම කරන්නේ. පැහැදිලිද? ඉතින් එහෙනම් මෙහෙයුම් පද්ධතිය කියලා ලියන්න මාතෘකාව මෙහෙයුම් පද්ධතිය. ඒ අර්ථය අපි ලියමු මෙහෙයුම් පද්ධතියක් යනු. මෙහෙයුම් පද්ධතියක් යනු පරිශීලක සහ දෘඩාංග අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරන්නා වූ ප්‍රධානතම මෘදුකාංගයයි. හරිනේ. ඊළඟට අපි යනවා ඕනෙම මෙහෙයුම් පද්ධතියක් ඔයාලා දන්නවා අරබද්දී. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් නෙමෙයි අපි හිතමුකෝ මෙන්න මෙහෙම ඔයාලගේ ගෙදර තියෙන සරලවම ඔයාලගේ ගෙදර තියෙන LED TV එක. එහෙම නැත්නම් ස්මාර්ට් TV එක කරන්ට් එකට ප්ලග් කරලා ස්විච් එක දාපු ගමන්ම වැඩ කරනවද? නැහැ. වැඩ කරන්නේ ඔයාලා දැකලා ඇති. ඔයාලගේ ගෙදර තියෙන TV එක ටික වෙලාවක් යනවා ඒක ඔන් වෙන්න. ලෝඩින් කියලා වැටලා යම් කෙසේ ලෝගෝ එකක් නේද? Samsung නම් Samsung, Singer නම් Singer, Toshiba නම් Toshiba කියලා මොකක් හරි ලෝගෝ එකක් වැටිලා ටික වෙලාවක් යනවා ඔන් වෙන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලගේ ගෙදර ඒකට මොනවා හරි PO TV හරි Dialog TV හරි මොනවා හරි කනෙක්ෂන් එකක් සම්බන්ධ කරලා තියෙනවනම් ඒක ඔන් වෙන්න තව වෙලාවක් යනවා. ඔයාලා දැකලා ඇති. ඔයාගේ රිමෝට් එකෙන් බටන් එක ඔන් කරා TV එක ඔන් කරන විගසම එහෙම ඔයාට ඔන් කරගන්න හැකියාවක් නැහැ TV එක. හේතුව මොකද? මේ උපකරණය ක්‍රියා කරවීම සඳහා ක්‍රියාව ආරම්භීම සඳහා අවශ්‍ය වන කොටස් ටිකක් සම්පාදනය කරන්න ඕන. අපි මේකට කියනවා ඕනෙම යන්ත්‍රයක පරිගණකයක නැත්නම් යන්ත්‍රයක ආරම්භුම් ක්‍රියාවලිය කියලා. පරිගණකයක නම් මේකට කියනවා කම්පියුටර් බූට් ප්‍රොසෙස් එක කියලා. බූට් ප්‍රොසෙස් එක කියලා කියන්නේ මොකද්ද? ආරම්භ වීමේ ක්‍රියාවලිය. එතකොට මේකේ අදියර 7ක් තියෙනවා. ඕනෙම මෙහෙයුම් පද්ධතියක් ලෝඩ් වෙද්දී අදියර 7ක් පසු කරනවා. පළවෙනි එක BIOS, දෙවෙනි එක POST, තුන්වෙනි එක bootstrap loader, හතරවෙනි එක MBR, ඊට පස්සේ kernel, ඊට පස්සේ OS, ඊට පස්සේ UI. මෙන්න මේ අදියර 7 අවසානයේදී තමයි ඔයාට ඔය ලස්සන තීරය දකින්න හම්බෙන්නේ.
ඔයාලා දැකලා ඇති කම්පියුටරයක් ඔන් කරද්දි විනාඩියක් නැත්නම් තප්පර 30ක් තප්පර 10ක් යම්කිසි කාලයක් ගත වෙනවා කම්පියුටරේ වාට වැඩ කළ හැකි තත්ත්වයකටපත් වෙන්න. ඉතින් ඔයාලා කියනවා අපෝ මේ කම්පියුටරේ හරි ස්ලෝ මේක ගොඩ වෙලාවක් යනවා ඕන් වෙන්නක් කියලා. නේද? ඉතින් ඒක බලපානවා මෙන්න මේ කියන අරමුණු ක්‍රියාවලිය කාර්යක්ෂමතාවය මත. එතකොට අරමුණු ක්‍රියාවලිය කියන්නේ ඕනම උපකරණයක අපිට ඔපරේටිං සිස්ටම් එකක් රන් වෙනවා නම් ඕනම ඔපරේටිං සිස්ටම් එකක් තියෙන ඕනම එක මේ අරමුණු ක්‍රියාවලිය අපිට දකින්න හම්බෙනවා. ඔයාගේ ගෙදර තියෙන ලැප්ටොප් එකේ, ඩෙස්ක්ටොප් එකේ, ඒ වගේම ඔයාගේ අතේ දැන් තියෙන මේ වීඩියෝ එක බලන සමහරක් වෙලාවට ෆෝන් එකෙන් බලන වෙද්දි ඔය ෆෝන් එක දැන් ඕනනම් බලන්න රීස්ටාර්ට් කරලා බලන්න. ෆෝන් එක රීස්ටාර්ට් කරලා ෆෝන් එක ඕෆ් කරලා ආයෙත් ඔන් කරලා බලන්න. ඔන්න මෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා කවුන්ට් කරන්න බලන්න. විනාඩියක් යයි සමහරක් වෙලාවට තප්පර 10ක් යයි තප්පර 15ක් යයි තප්පර 20ක් යයි එක එක වෙලාවල් යයි හේතුව ඒ යන කාලය මොකටද යන්නේ පුතේ නිකන් ඉන්න දෙයකට නෙවෙයි ඒකේ ඔයාලා දැකලා ඇති දැන් ඔයාගේ ෆෝන් එක Huawei නම් Huawei logo එක වැටෙනවා Samsung නම් Samsung logo එක Apple නම් එයාලගේ iPhone logo එක නේද මේ විදිහට විවිධ logo වැටිලා මෙන්න මොකක් හරි process එකක් ඕක ඇතුලේ වෙනවා ක්‍රියාවලියක් වෙනවා ඒ හේතුව තමයි ආරම්භුම් ක්‍රියාවලිය සිදුවෙන boot process එක කියන්නේ ඕකයි. අපි බලමු ඇත්තටම මොකක්ද මේක ඇතුලේ වෙන්නේ. දැන් ඕක ඇතුලේ වෙනවා කියලා අපි දකිනවා. ඇත්තටම දැන් ඕනනම් ඒක විශ්වාස නැත්තම් මං කියන දේවල් විශ්වාස නැත්තම් තමන්ගේ අතේ දැන් ෆෝන් එකක් තියෙනවනේ. නැත්තම් ටැබ් එකක් තියෙනවනේ. නැත්තම් ලැප්ටොප් එකක් තියෙනවනේ. ඕක ෂට් ඩවුන් කරලා ඕෆ් කරලා ආයෙ ඔන් කරන්නකෝ බලන්න. ඔයාගේ අතේ තියෙන ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන්නකෝ බලන්න. එතකොට ඔයාලට තේරෙයි මෙන්න මෙච්චර වෙලාවක් ගත වෙනවා. ඔන් වෙන්න යනවා වෙලාව. ඇයි මේ යන්නේ වෙලාව? අපි හොයමු මොකටද මේ යන වෙලාව ගත වෙන්නේ? මොකටද මේ යන වෙලාව ගත වෙන්නේ? ඇත්තටම ඕක ගත වෙන්නේ මොකටද? පරිගණක ආරම්භුම් ක්‍රියාවලිය boot process එකට තමයි මේක වෙලාව යන්නේ. දැන් ඔහොම කිව්වට බෑ boot process එක අදියර හතක් තියෙනවා. මම මේ හැම අදියරයක්ම එක අරගෙන ඒ වගේ වෙන ක්‍රියාවලිය වලට අද මම පැහැදිලි කරලා දෙන්නම්. ඒතකොට ඔයාලා දැන් තේරුම් ගන්න ඕනේ මේක වෙන තා සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් මම මේක පැහැදිලි කරන්න ලොකු වෙලාවක් ගන්නවා. හැබැයි ඒ වුණාට ඔයාලට තේරෙන්නේ සමහර කාට ඔය ෆෝන් එක ඔයාලා ඔන් කරලා ඕෆ් කරලා ඔන් කරාම ඔන් කරන්න යන්නේ විනාඩියක් යන්නේ නැහැ. තප්පර 20ක් 30ක් තමයි උඩරිම යන්නේ ඔය ෆෝන් එක ඔන් වෙන්නේ. ඉතින් එතකොට අපි ලොකු වෙලාවක් ගිහින් මේක පැහැදිලි කරගත්තට ඉතා කෙටි කාලයකදී මේ ස්ටෙප් ටික එයාගේ ප්‍රොසෙසර් ස්පීඩ් එක අනුව වේගෙන් සිදු කරගෙන යනවා. හරි ඉතින් ඕකට කියනවා පරිගණක ආරම්භුම් ක්‍රියාවලිය කියලා. කම්පියුටර් boot process කියලා අපි හඳුන්වනවා. අපි එනම් මේක ඉස්සෙල්ලා ඇඳගමු ලස්සනට ලියන්න මාතෘකාව පරිගණක ආරම්භුම් ක්‍රියාවලිය computer boot process. ඊට පස්සේ මෙන්න මේ රූප සටහන ලස්සන අඳින්න බලන්න. BIOS 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 post bootstrap loader MBR kernel OS UI.
හරි මේ කොටසේ නම් ඇඳගෙන ඉවර ඇති මම හිතන්නේ අපි එහෙනම් ඉස්සරළම යමු BIOS කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න. BIOS කියලා කියන්නේ පුතේ ඇත්තටම ඔයාලට මතකත් ඇති BIOS කියලා chip එකකුත් තිබ්බා නේද? අපි කතා කරා ඔක දෙවනි පාඩමේ මතක් කරගන්න බලන්න. දෙවනි පාඩමේ අපි කතා කරා BIOS කියලා chip එකක් තියෙනවා කියලා. ඒක ROM chip එකක්. නේද? ROM chip එකක්. ඒ ROM chip එක ඒ ROM chip එකට අදාළ වැඩසටහන පුතේ ඇතුළත් කරන්නේ නිෂ්පාදන සමාගම විසින්මයි. ඔයාලට මතක ඇති ওই දේවල් මම කිව්වා. නේද? ඒ කියන්නේ අපි හිතමුකෝ මේක ඔයාගේ කම්පියුටරේ Dell සමාගමෙන් හදලා තියෙනවා කියලා. එහෙනම් Dell සමාගමෙන්ම තමයි ඒක නිෂ්පාදන අවධියේදීම ඒ නිෂ්පාදන සමාගම විසින් මේ chip එක තුලට ROM chip එක තුලට ඒ දත් ඇතුල් කරනවා. ආයි වෙනස් කරන්නත් බෑ, මකන්නත් බෑ. පැහැදිලිද? එතකොට මෙන්න මේකට කියනවා BIOS chip එක කියලා. එතකොට මේ BIOS chip එකෙන් තමයි ඔය කියන මූලික ආදාන ප්‍රදාන පද්ධතිය. එහෙම නැත්නම් basic input output system. BIOS කියන සිස්ටම් එක ගබඩා කරලා තියෙනවා. BIOS chip එක තුල තමයි BIOS සිස්ටම් එක ගබඩා කරලා තියෙන්නේ. එතකොට ඒක මෘදුකාංගයක්. හරිද? ඒක මෘදුකාංගයක්. මේ chip එක BIOS chip එක තුල ගබඩා කරලා තියෙන වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහන තමයි ඒක ඇතුළත් කරන්නේ අර නිෂ්පාදන සමාගම විසින්. දැන් ඔයාගේ ෆෝන් එක Samsung නම් Samsung සමාගමෙන් ඇතුළත් කරලා තියෙනවා BIOS වැඩසටහන. ඒක අපිට වෙනස් කරන්න බෑ. හරිද? ඉතින් අපි පරිගණකයක් ගත්තොත් පරිගණකයේ ස්විච් එක ක්‍රියාත්මක කළ විගසම ඔන්න පරිගණකයේ ස්විච් එක පරිගණකයේ වල දැකලා ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එක ඔන් කළ විගසම හෝරා යන්ත්‍රය ක්‍රියාත්මක වී එයින් නිපද වෙන හෝරා ස්පන්ද මගින් මධ්‍ය සැකසුම් මේකකය ක්‍රියාරම්භ වේ. මොකක්ද කරන්නේ බලන්න. ඉස්සල්ලාම පරිගණකයේ ඔන් කළ විගසම හෝරා යන්ත්‍රය කියලා ක්ලොක් සිස්ටම් ක්ලොක් එක කියලා එකක් තියෙනවා. ඒ ක්ලොක් එකෙන් ක්ලොක් පල්ස් එහෙම නැත්නම් සිග්නල් ටිකක් නිකුදවනවා. ඒ සිග්නල් ටික අරන් යනවා කොහෙද? මධ්‍ය සැකසුම් මේකකයට. මධ්‍ය සැකසුම් මේකකයෙන් මොකද කරන්නේ? මධ්‍ය සැකසුම් මේකකේ දැන් නැවතිලානේ තියෙන්නේ වැඩ. එයාව ආරම්භ කරනවා. දැන් ඔයා පටන් ගන්න. දැන් අපි වැඩ පටන් ගන්නයි යන්නේ කියලා. ඔන්න එයාව උත්තේජනය කරනවා. මේ මධ්‍ය සැකසුම් මේකේ ක්‍රියාරම්භ වීමේ එක් කොටසක් වනුයේ මූලික ආදාන ප්‍රදාන පද්ධතියේ ආරම්භ ක්‍රමලයකේ පළවෙනි උපදෙස් හොයා ගැනීම. අන්න දැන් මධ්‍ය සැකසුම් මේකකින් බලනවා ඉස්සෙල්ලම එයා ගමන් කරනවා කොහෙද? CPU එකට. CPU එකට අර සිග්නල් එක ආවම පස්සේ CPU එක බලනවා. ඉස්සෙල්ලම බලනවා දැන් මම වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එහෙනම් මම බලන්න ඕනේ BIOS chip එකේ මොනවද තියෙන්නේ? පළවෙනි උපදෙස්. දැන් උපදෙස් තියෙනවා කියලා මම කිව්වේ. නේද? BIOS chip එකේ BIOS වැඩසටහන තියෙනවා. එතකොට මේ BIOS වැඩසටහනේ උපදෙස් එක පිළිවෙලට ගබඩා කරලා තියෙනවා. එතකොට මේ BIOS වැඩසටහනේ තියෙන මෙන්න මේ උපදෙස් ටිකෙන් පළවෙනි උපදෙස මොකක්ද කියලා එයා බලනවා. කවුද බලන්නේ මේ දැන්? CPU එක තමයි හොයලා බලන්නේ. පැහැදිලිද? ඊට පස්සේ පළවෙනි උපදෙස සොයා ගැනීම කරලා ඒකෙන් මොකද කරන්නේ? ඉතින් ඒකේ තියෙන ඇත්තටම පෝස්ට් වැඩසටහන ධාවනය කිරීම සඳහා උපදෙස. ඒ කියන්නේ පෝස්ට් වැඩසටහන කියලා කියන්නේ ඊළඟ අධ්‍යයනනේ. නේද? ඇරඹුම් පටිපාටියේ ඊළඟ අධ්‍යයනනේ පෝස්ට් වැඩසටහන කියලා කියන්නේ. පෝස්ට් වැඩසටහන ආරම්භ කරන්න කියන එක තමයි අරගේ පළවෙනි උපදෙසේ කියලා තියෙන්නේ. පැහැදිලිද බලන්න? CPU එකෙන් බලනවා BIOS chip එකේ මොනවාද ලියලා තියෙන්නේ කියලා. ඒකේ පළවෙනි උපදෙසේ ලියලා තියෙන්නේ මොකද්ද? පෝස්ට් වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. එහෙනම් ඒක ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කරන උපදෙස් සම්පාදනය කරනවා. ඉතින් මූලික ආදාන ප්‍රදාන පද්ධතිය මගින් මෙම උපදෙස මොකද කරන්නේ? සසම්භාව්‍ය ප්‍රවේශ මතකයට ප්‍රවේශනය කරනවා. එතකොට දැන් CPU එකෙන් කිව්වනේ හරි පළවෙනි උපදෙස රන් කරන්න කියලා. එතකොට ඒ උපදෙසේ තිබ්බේ මොකද්ද? පෝස්ට් වැඩසටහන ධාවනය කරන්න කියලා. ඒ උපදෙස් ටික කොහෙටද යන්න ඕනේ? ඒක ධාවනය වෙන්න නම් කොහෙටද යන්න ඕනේ පුතේ? RAM එකට යන්න බෑනේ. නේද? ප්‍රධාන මතකේ අපි දන්නවා ඕනෙම උපදෙසක් ධාවනය වෙන්නේ කොහෙද අපේ පරිගණකයේ? ප්‍රධාන මතකයේ. ප්‍රධාන මතකයේ කියන්නේ random access memory එකේ. සසම්භාවී පිවිසුම් මතකයේ. ඒකට RAM එකට ඒක ගමන් කරවන්න ඕනේ. එහෙනම් කොහොමද ඒක ගමන් කරවන්නේ? ඒක ප්‍රවේශණය කරනවා. ඒක යවනවා. ඉතින් එහෙනම් ඔන්න යැවීමේ ක්‍රියාවලිය. එතකොට මේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය තමයි අපේ පළවෙනිම වැඩේ. එතකොට මතක තියාගන්න අපේ පරිගණකයේ ස්විච් එක ඔන් කරපු ගමන්ම වෙන වැඩ කීපයක් මම කිව්වා. මොකක්ද ඉස්සෙල්ලාම ස්විච් එක ඔන් කරපු ගමන්ම ක්ලොක් පල්ස් එකෙන් හෝරා ස්පන්ද නිපදවනවා. නේද? ක්ලොක් පල්ස් නිපදවනවා. ඒ ක්ලොක් පල්ස් වලින් මොකද කරන්නේ? ඒක යනවා කොහෙටද? CPU එකට. CPU එක මොකද කරන්නේ? BIOS chip එකේ මොනවාද පළවෙනි උපදෙස් තියෙන්නේ කියලා බලනවා. පළවෙනි උපදෙසේ BIOS chip එකේ මොකද්ද තියෙන්නේ? POS program එක run කරන්න කියලා. ඉතින් මේ උපදෙස් දෙකම යනවා කොහෙටද? ඒක run කරන්නට
කොහෙටද යන්නේ? RAM එකට යනවා. ඉතින් ඕක දීර්ඝ ක්‍රියාපටිපාටිය ඒක තමයි ඉස්සල්ලාම ඔයා පරිගණකයේ ස්විච් එක ඔන් කරපු ගමන් වෙන්නේ. ෆෝන් එක නම් අර පවර් බටන් එක ඔන් ඔබාගෙන හිටපු ගමන්ම ඔය වැඩේ තමයි ඉස්සල්ලාම වෙන්න පටන් ගන්නේ. පැහැදිලිද? අපි එහෙනම් මේ ටික හඳුනා ගන්න යමු. ලියමු එහෙනම් පළවෙනි අංක එක මූලික ආදාන හෝ ප්‍රතිදාන පද්ධතිය. Basic input and output system. BIOS. BIOS. හදුන හැටි තේරෙනවන්නේ? BIOS. මම ටිකක් වේගෙන් කියවනවා. බලන්න පුළුවන් ලියා ගන්න. ඔතන ස්ක්‍රීන් එක නවත්තලා හරි නේද? වීඩියෝ එක නවත්තලා ලියා ගන්න පුළුවන්. මම කියවගෙන යන්න නැත්නම් පොඩක් දිග වෙන නිසා වීඩියෝ එක. හරි. පරිගණකයේ ස්විච් එක ක්‍රියාත්මක කළ විගස හෝරා යන්ත්‍රය පරිගණකයේ ස්විච් එක ක්‍රියාත්මක කළ විගස ලියා ගන්න. පරිගණකයේ ස්විච් එක ක්‍රියාත්මක කළ විගස හෝරා යන්ත්‍රය සිස්ටම් ක්ලොක් කියලා කියනවා. සිස්ටම් ක්ලොක් ක්‍රියාත්මක වී එයින් නිපද වෙන හෝරා ස්පන්දන. එයින් නිපද වෙන හෝරා ස්පන්දන ක්ලොක් පල්සස් කියලා කියනවා. ක්ලොක් පල්සස්. මගින් මධ්‍ය සැකසුම් ඒකකය. මගින් මධ්‍ය සැකසුම් ඒකකය CPU ක්‍රියාරම්භ වේ. ක්‍රියාරම්භ වේ. ඉනිෂියලයිස් ක්‍රියාරම්භ වේ. ආරම්භ වෙනවට කියනවා ඉනිෂියලයිස් ක්‍රියාරම්භ වේ. මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාරම්භ වීමේ එක් කොටසක් වනුයේ මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාරම්භ වීමේ එක් කොටසක් වනුයේ මූලික ආදාන හෝ ප්‍රතිදාන පද්ධතියේ වරන් ඇතුලේ BIOS කියලා යන BIOS ඇති ආරම්භ ක්‍රමලේඛයේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම් ආරම්භ ක්‍රමලේඛය කියන්නේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම් ක්‍රමලේඛයේ පළමු වන උපදේශයට ඉන්ස්ට්‍රක්ෂන් කියලා කියනවා. ඉංග්‍රීසි වචනක් ලියා ගන්න. පළවෙනි උපදේශ සොයා ගැනීමයි. මෙය power on self test කියන post වැඩසටහන ධාවනය කිරීම සඳහා උපදෙසයි. වැඩසටහන ධාවනය කිරීම සඳහා උපදෙසයි. මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය මගින් මෙම උපදෙස සසංභාවී ප්‍රවේශ මතකයට RAM ප්‍රවේශණය කරගනි. RAM කියලා ලියාගන්න. මතකයට RAM ප්‍රවේශණය කරගනි. ප්‍රවේශණය කරගන්නවා කියනවා ලෝඩ් කරනවා කියනවා. හරිද? ලෝඩ් කරගන්න. හරි. දැන් එහෙනම් ඔන්න BIOS වල සිදුවන ක්‍රියාකාරීත්වය අපි හඳුනාගෙන ඉවරයි. පළවෙනි අදියර තමයි ඔය අපි කතා කරන්නේ. ඊළඟට අපි යනවා දෙවෙනි අදියරේදී මොකද වෙන්නේ කියලා බලන්න. දෙවෙනි අදියරේදී කරන්නේ power on self test එක. post program එක කියන්නේ ඒකයි. power on self test POST. හරිනේ post. දැන් ඉන්පසු සන්නායක මතකය පරීක්ෂා කිරීම මගින් සන්නායක මතකය කියන්නේ මොකද්ද? CMOS මෙවර එක. CMOS වල අහලා තියෙනවා. අපි BIOS chip එකේ තියෙන දත්ත පුතේ අපිට වෙනස් කරන්න බෑනේ. නේද? ඒක BIOS chip එකේ මම කිව්වා ඒක වෙනස් කරන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? වෙනස් කරන්න බැරි වෙන්න හදපු මේ chip එකේ තියෙන දත්ත ටික CMOS memory එකට අරගෙන. CMOS memory කියලා කියනවා ඒක RAM එකක්. ඒක RAM එකක්. එතකොට RAM එකක් කියලා කියන්නේ මොකද්ද? නශ්‍ය මතකයක්. මතක් කරගන්න දැන් ඈ. මතක පාඩමියක් කතා කරපුවා මතක් කරගන්න හොඳට. නශ්‍ය මතකයක්. එතකොට RAM එකක් නශ්‍ය මතකයක් නම් ඒකේ තියෙන දත්ත පරිගණකයේ විදුලි බලය තියෙනකම් විතරයි තියෙන්නේ. පරිගණක ඕෆ් කරගම ඔටෝ මේ ඒකේ තියෙන දත්ත ඔක්කොම මොකද වෙලා යන්න ඕනේ? මැකිලා යන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා CMOS කියන chip එකට පිටතින් සවි කරලා තියෙනවා මොකද්ද? CMOS බැටරිය එක. එතකොට CMOS බැටරි එකෙන් මොකද කරන්නේ? අපි පරිගණකය ඕෆ් කළ විගස ඒ බැටරි එකෙන් කරන්ට් එක දෙනවා, charge වෙච්ච කරන්ට් එක දෙනවා. මොකටද? CMOS chip එකට. එතකොට CMOS chip එක මොකද වෙලා තියෙන්නේ? ඒක නශ්‍ය මතකයක් තමයි. හැබැයි කෘතිමව නශ්‍ය නොවන තත්ත්වයටපත් කරලා තියෙනවා. පැහැදිලිද බලන්න? නශ්‍ය මතකයක් වුවත් නශ්‍ය නොවන තත්ත්වයටපත් කරලා තියෙනවා CMOS බැටරිය වගේ. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ BIOS වැඩසටහනේ තියෙන දත්ත ටික CMOS වැඩසටහන මේ chip එකට
ගබඩා කරගන්න. හරිද? හරි. දැන් මේ CMOS මතකය පරීක්ෂා කරනවා. දැන් CMOS බැටරිය පරීක්ෂා කරනකොට CMOS බැටරිය හැබැයි ඇඩහිටනවා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒක බැහැලා තිබ්බොත් එහෙම ආයෙත් මොකද කරන්න වෙන්නේ? BIOS chip එකෙන් අපිට දත්ත අරගෙන CMOS එකට කොපියක් දාගෙන තමයි ඊළඟට ආයෙත් පටන් ගන්න වෙන්නේ. පැහැදිලිද? දැන් බැරි වෙලාවක් බැටරි බහලා තිබ්බොත් එහෙම අර බැටරිය පුරා බැටරිය නෙවෙයි. ওই බැටරිය බහලා තිබ්බොත් එහෙම මොකද කරන්න වෙන්නේ? ආයෙත් එතකොට BIOS වැඩසටහනේ ඉඳන් ඒ වැඩසටහන විස්තර ටික අරගෙන CMOS මතකයට ඒක පිටපත් කරගෙන ආයෙනවත ඒක CMOS මතකයේ තැන්පත් කරගන්න වෙනවා. හරි. කොහොම හරි වුණා CMOS මතකය පරීක්ෂා කරලා ඒකේ තියෙන මතකයේ තියෙන උපදේශ ටික අපි බලමු. හරි. දැන් එනම් BIOS වැඩසටහන යම් තාක් දුරකට වෙනස් කරලා තියෙන්නත් පුළුවන් CMOS මතකයේ නේද? ඉතින් ওই විදිහට වෙනස් කරලා හරි මොනවා හරි කරලා ඒක කවදා කරලා තියෙන CMOS මතකය අපි පරීක්ෂා කරනවා. ඉතින් පෝස්ට් මගින් පරිගණකයේ සමීකර ඇති සියලුම දුඩාංග පරීක්ෂා කර බලා ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කරගන්න. අන්න මෙතනදී වැදගත්කමක් තියෙනවා. මොකද්ද? පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම දුඩාංග. මොනවාද? දුඩාංග මොනවාද? මවුස් සම්බන්ධ කරනවා. කීබෝඩ් සම්බන්ධ කරනවා. ජොයිස්ටික් සම්බන්ධ කරලා තියෙනවා. ස්පීකර් සම්බන්ධ කරලා තියෙනවා. printer සම්බන්ධ කරනවා. hard disk සම්බන්ධ කරනවා. RAM සම්බන්ධ කරනවා. ඊට පස්සේ disk drive පාර්ට් සම්බන්ධ කරනවා නේද? disk drive CD DVD floppy disk ඔය වගේ ගොඩක් දේවල් සම්බන්ධ කරනවා. ඉතින් මේ හැම එකකටම සිග්නල් එක යවලා මෙයාලා චෙක් කරගන්නවා ඔයා වැඩ කරනවද හරියට. RAM එකට සිග්නල් එකක් යවලා බලනවා ඔයා වැඩද හරියට. එයා ඒකට ආයෙ රිටර්න් එකක් එනවා හරියට වැඩ. මවුස් එකට සිග්නල් එකක් යවලා බලනවා එයා හරියට වැඩද. කීබෝඩ් එකට සිග්නල් එකක් යවලා බලනවා ඒක හරියට වැඩද. ඔයාලා හොඳට බලන්න ඉන්නේ අධීක්ෂණය කරන්න දෙයක්. ඔයාලා පරිගණකයේ මවුස් එකක් හෝ කීබෝඩ් එකක් සවි කරලා තියෙනවා නම් අර මවුස් එක LED මවුස් එකක් නම් හොඳට බලන්න මේ ලැප්ටොප් එකේ පවර් බටන් එක ඔන් කළ විගසම එකපාරම මේ ඔයාලගේ මවුස් එකේ ලයිට් එක පත් වෙලා ඔෆ් වෙනවා. ඉක්මනට පත් වෙලා ඔෆ් වෙනවා. ඒක උදාහරණයක් වෙන්නේ. ඊළඟට ඔයාලගේ කීබෝඩ් එකේ එහෙම ලයිට්ස් බල්බ් තුනක් තියෙනවනේ නේද? අර කැප්ස් ලොක් ඔන් කරන බටන් බල්බ් එක එහෙම. ඒ බල්බ් තුනම එකවර පත් වෙලා ආයෙ නිවිලා යනවා. ඒ කියන්නේ අන්න සිග්නල් එකක් ආවා ඇවිල්ලා මෙයා චෙක් කරා ඔක්කොම හරියට වැඩද කියලා. තාක්ෂණයයි මේකට ගත වෙන්නේ. තාම අඩු කාලයක්. ඒ වේගෙන් ඒක චෙක් කරලා එයා කියනවා ආ වැඩ කියලා. ඔන්න අනිත් පැත්තට රිටර්න් එකක් ආවම ඔන්න දැන් අපි වැඩ කරන්න සූදානම් කියලා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි මේ කියන පෝස්ට් ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ. ඒතකොට පෝස්ට් ප්‍රෝග්‍රෑම් එකේදී සියලුම දුඩාංග වල පරිගණකයට දුඩාංග 100ක් සම්බන්ධ කරලා තියෙනවා කියන්නේ සියලුම ඒවට සිග්නල් යව ගන්නවා නිසියාකාරව ඒවා ක්‍රියාත්මක වෙනවද කියලා තහවුරු කරගන්න. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ලියන්න ඊළඟ මාතෘකාව power on self test දෙවෙනි මාතෘකාව post. කටිලියන්න ඉන්පසු සන්නායක CMOS. CMOS කියන්නේ complementary metal oxide semiconductor. complementary metal oxide semiconductor. මතකය පරීක්ෂා කිරීම මගින් පෝස්ට් වැඩසටහන ආරම්භ වේ. සන්නායක බැටරිය ඇනහිට නොමැතිනම් පෝස්ට් වැඩසටහන දිගටම ක්‍රියාත්මක වේ. පෝස්ට් මගින් පරිගණකයට සවි කර ඇති සියලුම දුඩාංග පරීක්ෂා කර බලා ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කරගන්න. හරි. ඊළඟට තමයි ඊළඟ අධ්‍යයන. මොකක්ද අපේ ඊළඟ අධ්‍යයන තමයි මේ දැන් ඔන්න BIOS වැඩසටහන මගින් අපි දැන් ඔන්න පරිගණකය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දුඩාංග ටික හරියට වැඩ කරනවා කියලා හඳුනාගන්න. ඊට පස්සේ තමයි එන්නේ ස්වාරම්භක වැඩසටහන. bootstrap program එහෙම නැත්නම් bootstrap loader කියලා තමයි එකට කියනවා. ඊට පස්සේ BIOS මගින් පරිගණකයේ පාන්නේ ස්වාරම්භක වැඩසටහන ලබා දෙනවා. මේ වැඩසටහන මගින් කලින් පෝස්ට් වැඩසටහනේ හඳුනාගත් ආචාර්ය උපක්‍රම එකින් එක ඇරඹුම් පටිපාටියේ පිළිවෙලට සොයා බලනවා. ඒ කියන්නේ මෙහෙමයි.
දැන් මෙතනදී හොඳට හඳුනා ගන්න. දැන් අපේ පරිගණකයේ අපේ මෙහෙයුම් පද්ධතිය ගබඩා කරලා තියෙන දුර මේ ආචාර්ය උපාංගයක් තියෙනවා. මොකක්ද ආචාර්ය උපාංග කියලා කියන්නේ? මොකක් හරි ස්ටෝරේජ් ඩිවයිස් එකක්. එක්ක හાર્ඩ් ඩිස්ක් එකක්, පෙන් ඩ්‍රයිව් එකක්, CD එකක් ඔය ඕනෙම එකක්. හරිද? ඔය ඕනෙම එකෙන් ඉස්සරහම බලනවා මොකේද අපේ ඔපරේටින් සිස්ටම් එක ගබඩා කරලා තියෙන්නේ. ඒක හොයාගන්න බැහැ නේද? දැන් අපේ පරිගණකය ගත්තාම hard disk සම්බන්ධ කරලා තියෙනවා, CD සම්බන්ධ කරලා තියෙනවා, pen drive සම්බන්ධ කරලා තියෙනවා, memory chip සම්බන්ධ කරලා තියෙනවා, ආචාර්ය උපාංග රාශියක් තියෙනවා. දැන් මේ හැම එකෙන්ම බලනවා මොකේද අපේ ඔපරේටින් සිස්ටම් එක ගබඩා කරලා තියෙන්නේ. ඒක හොයනවා. කොහෙන්ද හොයන්නේ? ස්වාරම්භක වැඩසටහන මගින් තමයි පුතේ ඒක හොයන්නේ. ඉතින් මේ ඔපරේටින් සිස්ටම් එකෙන් සිස්ටම් එකට ස්වාරම්භක වැඩසටහන වෙනස් වෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඔන්න ඉස්සෙල්ලාම මේ පරිගණකයේ තියෙන සියලුම ආචාර්ය උපාංග පරීක්ෂා කරලා බලනවා පළවෙනිම අරමුණු පටිපාටියේ තියෙන නැත්නම් පළවෙනිම ඔපරේටින් සිස්ටම් එක පළවෙනියටම ඔන් වෙන්න ඕනේ කියන එක ගබඩා කරලා තියෙන ආචාර්ය උපාංගය මොකක්ද කියලා හොයාගන්න. ඉතින් ඒකෙත් අපිට පුළුවන් ඔයාලා දන්නවා මේ ආචාර්ය hard disk දෙක තුනක් තියෙනවා නම් hard disk දෙක තුන අපිට පිළිවෙල සකස් කරන්නත් පුළුවන්. පළවෙනියට boot වෙන්න පළවෙනි hard disk එක ඊළඟට දෙවෙනි එක ඊළඟට තුන්වෙනි එක ඔය කියන ඔයාලා ඔය bulk settings වල එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලා අහලා ඇති ඒ වගේ. නේද? අපිට මෙන්න මේ විදියට ඒ වෙනස් කරපු setting එක අපේ CMOS battery මේ CMOS chip එකේ ගබඩා වෙනවනේ. එතකොට CMOS chip එකේ ඒක ගබඩා වුණාට පස්සේ හරිද? CMOS chip එකේ ගබඩා වුණාට පස්සේ මෙයා හොයලා බලනවා සාරම්භක වැඩසටහන විසින් ඔන්න මොකද්ද ඔපරේටින් සිස්ටම් එක ගබඩා කරලා තියෙන ආචාර්ය උපාංග. ඒකේ අරමුණු පටිපාටිය පිළිවෙලට හොයාගන්න. හරි පිළිවෙලට හොයලා බලලා පළවෙනි එක්කෙනා කවුද කියලා හොයාගෙන ඒ පළවෙනි ඩිස්ක් එකේ MBR එක හොයාගන්න. මාස්ටර් බූට් රෙකෝඩ් එක හොයාගන්න. හරිද? මාස්ටර් බූට් රෙකෝඩ් එක කියන්නේ මෙන්න මේකයි. හරිද? ඔයාලා දැකලා ඇති මම මේක චුට්ටක් පැහැදිලිව මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නන්නම්. හැබැයි මේක ඉච්චරම් පැහැදිලිව පෙනෙන්න නැහැ. චුට්ටක් බලමු. මෙන්න මේ කියන මේ තියෙන ඔයාලගේ CD එකක්. හරිද? මේක නම් පැහැදිලිව පෙනෙයි වගේ. CD එකක් තමයි මේ තියෙන්නේ. බලන්න හොඳට පැහැදිලිව පේනව නේද? මේ CD එකේ පුතේ මෙන්න මෙතන සිට මේ පැත්තට තමයි අපි දත්ත ගබඩා කිරීම කරන්නේ. එතකොට මෙන්න මේ වගේ තමයි tracks වල තමයි දත්ත ගබඩා වීම සිදු වෙන්නේ. මේ වටේට තියෙන tracks වල මේවට අපි කියනවා tracks කියලා. මේ tracks වල තමයි දත්ත ගබඩා කිරීම සිදු කරන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවද? මෙන්න මෙතන හොඳට බලන්න. මේ ප්‍රමාණය සහ මෙතන මේ චූටි මේ වලල්ලේ සිට මේ මෙතෙන්ද දක්වා ප්‍රමාණය පාට චුට්ටක් වෙනස්. එතනින් පස්සේ තියෙන ප්‍රමාණය ඊට වැඩිය පාට වෙනස්. එතකොට මෙන්න මේ කොටසේ තමයි දත්ත සම්පූර්ණයෙන්ම ওই CD එකේ ගබඩා වෙන්නේ. CD එක හෝ DVD එක දත්ත ගබඩා වෙන්නේ ওই කොටසේ. එතකොට මේ කොටස මොකද්ද? අපි මේකට කියනවා root එක කියලා. root එක. එහෙම නැත්නම් අපි ඔකට කියනවා MBR එක කියලා. හරිද? ඔය මොන කොටසද කියන්නේ? මේ ලොකු කොටස නෙවෙයි පුතේ. මේ ලොකු කොටස නෙවෙයි. මේක නෙවෙයි. මෙන්න මේ ඔයාලට පේනවා ටිකක් වෙනස් පාටකින් තියෙන චූටි වලල්ලක් තියෙනවා නේ. මේ මෙතන පොඩි වලල්ලක් මම ඇඟිල්ල තියාගෙන. මෙන්න මේ වලල්ලට අපි කියනවා මොකද්ද? root එක. එහෙම නැත්නම් MBR එක කියලා. එතකොට MBR එක නැත්නම් root එක කියලා කියන්නේ මෙන්න මේකයි. මම චුට්ටක් මේක පැහැදිලි කරන්නම් ඔයාලට. හිතන්න මේ තමයි අපේ CD එක. හරිද? මේ CD එකේ මෙන්න මේ කොටසට තමයි ඔය root එක කියලා අපි හඳුන්වන්නේ. හරිද? root එක. එතකොට මේ වගේ තමයි දත්ත අපි tracks වල ගබඩා වෙන්නේ. හරිද? දත්ත ගබඩා කරන්නේ. හිතන්න දැන් ඔන්න මගේ පරිගණකයේ නැත්නම් මේ CD එකේ මම කියනවා එකේ ඉඳන් පළවෙනි එකේ ඉඳන් 100 දක්වා සින්දු 100ක් මේ CD එකේ ගබඩා කරලා තියෙනවා. හිතන්න 100ක් ගබඩා කරලා තියෙනවා එකේ ඉඳන් 100 දක්වා. දැන් මම මේ CD එක CD player එකකට හරි නැත්නම් කම්පියුටර් එකට හරි දාලා මේක ප්ලේ කරොත් එහෙම මොකද වෙන්නේ? අපිට පුළුවන් පළවෙනි සින්දුවේ ඉඳන් ප්ලේ කරගෙන යන්න. හැබැයි ඔයා රිමෝට් එකකින් නෙමුවොත් එහෙම මෙන්න මට ඕනේ 50 වෙනි සින්දුව පළවෙනියටම ප්ලේ කරන්න ඕනේ. පළවෙනි සින්දුව නෙවෙයි 50 වෙනි සින්දුව ප්ලේ කරන්න ඕනේ. අන්න ඒ අවස්ථාවේ මෙයා දැන් මේ ට්‍රැක්ස් වලදී පුතේ ওই දත්ත ගබඩා කරලා තියෙන සින්දු ටික ගබඩා කරලා තියෙනවා. දැන් 50 වෙනි සින්දුව හොයන්න ගියොත් මේ වගේ අධික දත්ත ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා. එතකොට මේ 50 වෙනි සින්දුව හොයාගන්න ගියාම හරි ප්‍රශ්නයක් අපිට. නේද? හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ගබඩා කරලා තියෙන ප්‍රමාණය අනුව ගත්තාම මේ දත්ත කෝගෙන් මේක සර්ච් කරන්න ගියාම ලොකු වෙලාවක් යනවා. එතකොට ඔයාලට 50 වෙනි සින්දුව ප්ලේ කරන්න විනාඩි 5ක් 10ක් විතර බලාගෙන ඉන්න වෙයි CD එක දාන්න. ඇයි යාට සර්ච් කරගන්න බෑනේ යාට.
ඔන්න ඒකට මෙයාලා පිළියමක් යොදනවා මොකද්ද? මෙන්න root table එකක් හදනවා. root table එකක් හදනවා. මේ root table එකේ තියෙන්නේ මොකද? track මොකද්ද data එක. මේක data එක මොකද්ද? ඒ වගේම address එක මොකද්ද? address එක මොකද්ද? track number එක තමයි ඔකෙන් කියන්නේ. හරිද? අපි හිතමුකෝ පළවෙනි සින්දුව තියෙන්නේ පළවෙනි track එකේ සිට 30 වෙනි track එක දක්වා. දෙවෙනි සින්දුව තියෙන්නේ 31 වෙනි track එකේ සිට 90 වෙනි track එක දක්වා. tracks මේක තියෙන්නේ මේ විදිහට වටන තියෙන්නේ. ඔය විදිහට tracks තියෙන්නේ. මේ වගේ tracks කෝටි ගණන් තියෙනවනේ නේද? එතකොට තුන්වෙනි සින්දුව තියෙන්නේ 91 සිට ඔය විදිහට යනවා 150 දක්වා. ඔහොම ඉතින් tracks ඔක්කොම තියෙනවා. දැන් ඔන්න 50 වෙනි සින්දුව තියෙන්නේ. අපි හිතමුකෝ 50 වෙනි සින්දුව තියෙන්නේ track 5000 සිට 5130 වෙනි track එක දක්වා. හරිද? track 5000 සිට 5130 වෙනි track එක දක්වා. මේ වගේ පොඩි tracks තියෙන්නේ නේද? එතකොට 50 වෙනි සින්දුව කියපු ගමන් ඉස්සරලා මෙයා බලනවා root table එකේ 50 වෙනි සින්දුව මොන track එකේද තියෙන්නේ? මොන track එකේද තියෙන්නේ කියලා බලලා මෙන්න මේ 5000 වෙනි track එකේ අඳුරගෙන මෙයා එකපාරම 5000 වෙනි track එකට ගිහිල්ලා අන් 50 වෙනි සින්දුව ප්ලේ කරන්න ගන්නවා. ඔයාලා දැකලා ඇති CD එකක් දාලා 50 වෙනි සින්දුව එපුපු ගමන්ම ඉතා ඉක්මනින් ඒක ප්ලේ වෙනවා. අන්න එයා ඉක්මනට සර්ච් කරගන්නේ මෙන්න මේ ක්‍රමය භාවිතා කරලා. මේක root table එක පාවිච්චි කරලා. එතකොට මේ root table එක කොහෙද ගබඩා වෙන්නේ? අන්න ඒකයි වැදගත්. කොහෙද ගබඩා වෙන්නේ? මෙන්න මේ කියන ඉඩ ප්‍රමාණය තමයි root table එක ගබඩා වෙන්නේ. මේකට කියනවා මොකද්ද? master boot recorder MBR කියලා අපි හඳුන්වනවා. හරිද? master boot recorder MBR මේ CD එක මෙන්න මේ root table එක තියෙන්නේ මෙන්න මෙතන. මේ සුදු පාට ප්ලාස්ටික් කැලේ නෙවෙයි ඈ. තේරුම් ගන්න මේ ප්ලාස්ටික් කැලේ මොකුත් නැහැනේ. මේ මෙතන ඔයාලට පේනවා ඔය පැහැදිලිව චූටි වෙනස් පාටකින් තියෙන පොඩි ට්‍රැක්ස් ටිකක්. මෙන්න මේ ට්‍රැක්ස් වල තමයි එකේ data ගබඩා වෙන්නේ. ඒකේ විශේෂිත data මොන දේටද? root table එකට අදාළ data තමයි උතන ගබඩා වෙන්නේ. පැහැදිලිද බලන්න? එතකොට මේ ටිකේ තමයි අර root table එක ගබඩා වෙන්නේ. මෙතනින් එහාට data තියෙන්නේ. ට්‍රැක්ස් ලක්ෂ සෝටි ගාණක් මේකේ ඔයාලට දකින්න හම්බ වෙනවා. ඔයාලට පැහැදිලි ඇති මේ පේනවත් දන්නේ හරියට බලන්න චුට්ටක් හොඳට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මේ කියන root table එක සහ කොහොම වගේ තියෙන MBR එක කියන කොටස හඳුනා ගන්න පුළුවන් මේ. එතකොට දැන් මම මෙතෙන්ට ආවේ මොකෙන්ද? MBR එකෙන් දැන් මේ CD කතන්දරයට ආවේ. මම ඔයාලට hard disk එකේ පුතේ MBR පෙන්වන්න බෑ අපිට. මොකද හේතුව hard disk එකේ platter එකක් ගත්තොත් මේ තියෙනවා දන්නවා hard disk එකක් නේද? මේ තියෙන්නේ hard disk එකක්. මේ hard disk එකේ තමයි operating system එක අපි දන්නවා කබඩා කරලා තියෙන්නේ. ඒක ඇතුළ ගෙලෙවුවහම මේ වගේ එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ නේද? මේ platters වල තමයි දත්ත කබඩා වෙන්නේ. හැබැයි මේ බලන්නකො මේ platters වල පුළුවන් MBR kernel හොයන්න MBR එක සහ data කබඩා වෙන තැන් හොයන්න පුළුවන්ද? බැහැ. හරිද? මේකේ අපිට ඒක විශේෂිතව මේ හොයන්න නෑ. මොකද හේතුව ඔයාලා දන්නවා මේකේ magnetic technology එකක් තමයි තියෙන්නේ. නමුත් මේකෙත් MBR එක තියෙනවා. MBR එක තියෙනවා. මේකේ චුම්බක තාක්ෂණික අනුභාවිතා කරලා තමයි දත්ත ගබඩා වීම සිදු වෙන්නේ. එතකොට මේ tracks අපිට හොයන්න බෑ. හැබැයි අපි දන්නවා මේ CD වල DVD වල ලේසර් කිරණ වලින් මේ ඇලුමිනියම් ප්ලේට් එක උණු කරනවා. උණු කරපු නිසා ඒ වගේ අර වර්ණවත්භාවය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ CD DVD වල tracks අපිට වෙනම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. පැහැදිලි නේද? ඉතින් ඔය තාක්ෂණය නිසා අපිට මෙන්න මේකේ MBR එක හොඳටම root එක හොඳටම හසුනා ගන්න පුළුවන්. ඉතින් දැන් එහෙනම් MBR එක කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඉතින් එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ අපි දැන් ආවේ මෙතනට MBR එක load කරනවා. එතකොට දැන් ඔන්න දැන් අපේ operating system එක මොකද උනේ? සාරම්භක වැඩසටහනින් හොයාගත්තා අපේ operating system එක ගබඩා කරලා තියෙන නම් මොකද? ඔය මෙන්න මේ hard disk එකේ තමයි ගබඩා කරලා තියෙන්නේ කියලා හොයාගත්තා. දැන් කරන්නේ මෙයා මොකද? ඒකේ MBR හොයාගන්නවා. විශේෂිත වැදගත් එක නේද? දැන් ආචාර්යුපාංගේ දත්ත කියවන්න නම් පුතේ දත්ත කියවන්න නම් දත්ත තියෙන තැන් හොයාගන්න බෑනේ. ඇඩ්‍රසස් ටික හොයාගන්න බෑනේ. කොතනද දත්ත තියෙන්නේ කියලා. එහෙනම් මෙන්න මෙයා හොයනවා දත්ත කොහෙද තියෙන්නේ? ඒක තියෙන root table එක තමයි මොකද්ද? MBR කියලා කියන්නේ. පැහැදිලිද? ඉතින් මේ MBR එක තමයි මේ දත්ත වලට ප්‍රවේශ වීම සඳහා මාර්ග සපයන්නේ.
මාර්ග සපයන්නේ. ඉතින් මේ මාර්ග ටික හොයාගන්න MBR එක අපිට වැදගත්. හරිද? ඉතින් ඕනම ආචාර්ය උපාංගයක MBR එකක් තියෙනවා. ඒ MBR එකෙන් තමයි එයාව හඳුනා ගැනීම, ඒ දත්ත තියෙන තැන් හඳුනා ගැනීම සිදු කරන්නේ. පැහැදිලි නේද? හරි. ඉතින් එහෙනම් අපි දන්නවා දැන් ස්වාරම්භක වැඩසටහන ගැනයි අපි කතා කර හිටියේ. දැන් ඔන්න ස්වාරම්භක වැඩසටහනෙන් පස්සේ අර පිළිවෙලට හොයලා MBR එක හොයා ගන්නවා. MBR එක හොයාගත්තට පස්සේ ඉතින් එතනින් එහාට යන දේවල් ගැන අපි සාකච්ඡා කරමු. ඉතින් අපි මේ බහුලව භාවිතා වන ස්වාරම්භක වැඩසටහන් ගත්තොත් එහෙම ඔය Linux පාදක මෙහෙයුම් පද්ධතිය සඳහා විවෘත මේ මෙහෙයුම් පද්ධතිය සඳහා ස්වාරම්භක වැඩසටහනක් විදිහට පාවිච්චි කරනවා grub ඔය Isuru Linux Ubuntu Red Hat Fedora OpenSUSE ඔය වගේ මෙහෙයුම් පද්ධති තියෙන. ඒ මෙහෙයුම් පද්ධති වලට GNU Grand Unified Bootloader අපි ඒකට කියනවා GRUB grub එක කියලා. එතකොට ස්වාරම්භක වැඩසටහන bootstrap loader විදිහට පාවිච්චි කරන්නේ grub වැඩසටහන. හැබැයි Windows පවුලේ මෙහෙයුම් පද්ධතිය සඳහා Windows NT, Windows XP, Windows 10 ඔය වගේ Windows පවුලේ මෙහෙයුම් පද්ධතිය සඳහා NTLDR කියන ස්වාරම්භක වැඩසටහන තමයි යොදා ගැනීම සිදු කරන්නේ. පැහැදිලිද බලන්න? NTLDR කියන ස්වාරම්භක වැඩසටහන. නැත්නම් අපි ඔකටම කියනවා NT loader කියලා කියනවා. හරිද? හරි. එහෙනම් අපි චුට්ටක් මේ ගැන ලියා ගමු. ස්වාරම්භක වැඩසටහන. bootstrap program එහෙම නැත්නම් bootstrap loader කියලා ලියන්න. bootstrap program නැත්නම් bootstrap loader. හරි. ඒ අතර ලියන්න. BIOS මගින් පරිගණකයේ පාලනය ස්වාරම්භක වැඩසටහනට ලබා දෙයි. මෙම වැඩසටහන මගින් කලින් පෝස්ට් වැඩසටහනෙන් හඳුනාගත් ආචාර්ය උපක්‍රම storage devices එකින් එක ඇරඹුම් පටිපාටියේ පිළිවෙලට සොයා බලයි. boot sequence කියලා කියනවා. boot sequence පිළිවෙලට සොයා බලයි. master boot record MBR එක සඳහායි. ඊට පස්සේ ලියන්න අනුමානිකාවක් ලියන්න බහුලව භාවිතා වන ස්වාරම්භක වැඩසටහන. කියලා පළවෙනි එක ලියන්න GNU Grand Unified Bootloader grub එක කියලා කියනවා. ඒ අතර ලියන්න Linux පාදක OS සඳහා විවෘත කීයක ස්වාරම්භක වැඩසටහනක් දෙන්න. Linux පාදක OS සඳහා විවෘත කීයක ස්වාරම්භක වැඩසටහනක් දෙන්න. ඊළඟ එක NT loader NTLDR Windows NT සිට Windows XP දක්වා වූ ස්වාරම්භක වැඩසටහනයි. හරිනේ. ඔය විදියට ඒව මතක තියාගන්න. දැන් ඕවා ලියනවා වගේ නෙමෙයි හොඳට මතක තියාගන්න ඔය කොටස්. දැන් අපි කතා කරා BIOS කතා කරා POS program එක කතා කරා ඊට පස්සේ bootstrap loader කතා කරා. ඊළඟට අපි යනවා MBR මම මේක ගැන ඉස්සෙල්ලා කතා කරා. ඒක නිසා අපිට ඉක්මනට කර හැකි master boot recorder එහෙම නැත්නම් MBR. ඉතින් MBR එකක් සහිත පළවෙනි ආචාර්ය උපක්‍රමයේ ඇරඹුම් දාවකයේ විදියට අපි හඳුනා ගන්නවා. MBR එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන පොතේ ඇරඹුම් දාවකයක් නම්. ඉතින් ඇරඹුම් දාවකයේ හඳුනා ගන්නවා ආචාර්ය උපාංගය විදියට. ඊට පස්සේ එහි ඇති MBR එක සසම්භාවී ප්‍රවේශ මතකයට ප්‍රවේශ කර ගන්නවා. එහි මෙහෙයුම් පද්ධතියේ මදය එහෙම නැත්නම් අපි ඒකට කියනවා කර්නල් එක කියලා. නැත්නම් හරය කියලා කියනවා. ආචිත ස්ථානය සඳහන් වේ. එතකොට මෙහෙයුම් පද්ධතියේ අත්‍යවශ්‍ය ගොනු අන්තර්ගත වෙන ස්ථානය හඳුනා ගන්නවා කොහෙන්ද මේ MBR එක මගින්. ඊට පස්සේ ඒක RAM එකට ලෝඩ් කරනවා.
මෙම ස්ථානයේ මතය සසම්භාවී ප්‍රවේශ මතකයට ප්‍රවේශනය කරගෙන ක්‍රියා කරවීම සිදු කරනු ලබයි. පරිගණකයේ ධාවනය වෙනවා යනුවෙන් හඳුන්වන්නේ මේ අවස්ථාවේ. මේ මදේ කියලා කියන්නේ මොකද? උතන මදේ කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය අත්‍යවශ්‍ය ගොනු ටික. ඒතකොට අත්‍යවශ්‍ය ගොනු ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? ආචාර්ය උපක්‍රමයේ. ඒතකොට ආචාර්ය උපක්‍රමයේ අත්‍යවශ්‍ය ගොනු ටික හොයාගන්නේ කොහොමද? MBR එක භාවිතයෙන්. ඇයි MBR එකේ තියෙන්නේ මේ ගොනුවට මේමයි යන්නේ මේ ගොනුවට මේමයි යන්නේ කියලා ඒකෙන් තියෙන ලියලා ඒක භාවිතා කරලා අත්‍යවශ්‍ය ගොනු මදය හොයා ගන්නවා. මෙහෙම පද්ධතියේ හරය එහෙම නැත්නම් මදය හොයා ගන්නවා. මේ මදය අරගෙන ඒක ධාවනය කරන්න කොහෙටද ලෝඩ් කරන්න ඕනේ? RAM එකට ලෝඩ් කරන්න බෑ. අන්න RAM එකට ධාවනය වීම සඳහා ලෝඩ් කිරීම කරනවා. එහෙනම් අපි ලියමු master boot recorder MBR. මේ විදිහට හමුවන මෙලෙස හමුවන MBR එකක් සහිත පළමු වන ආචාර්ය උපක්‍රමය මෙලෙස හමුවන MBR එකක් සහිත පළමු වන ආචාර්ය උපක්‍රමය අරමුණු දාවගේ වේ. boot drive එක කියලා මේකට කියනවා boot drive එක. අරමුණු දාවගේ වේ. එහිදී MBR එක සසම්භාවී ප්‍රවේශ මතකයට RAM සසම්භාවී ප්‍රවේශ මතකයට ප්‍රවේශණය කරගනී. එහි මෙහෙයුම් පද්ධතියේ මදය ආචිත ස්ථානය සඳහන් වේ. මදය ආචිත ස්ථානය සඳහන් වේ. මෙම ස්ථානයේ මදය සසම්භාවී ප්‍රවේශ මතකයට ප්‍රවේශ කරගෙන ක්‍රියා කරවීම සිදු කරනු ලබයි. පරිගණකයේ ධාවනය වෙනවා යනුවෙන් හඳුන්වන්නේ මෙම අවස්ථාවේදී. දැන් ඔතනදී තමයි අර ෆෑන් කැරකිලා පරිගණකයේ ඔන් වෙනවා වගේ අපිට පේන්නේ ලෝඩින් කියලා වැටිලා නේද? ලෝගෝ වැටිලා අපිට ওই විදිහට තමයි දැන් ඔයාලා ෆෝන් එක නම් ෆෝන් එක Samsung ලෝගෝ හරි Huawei ලෝගෝ හරි Apple ලෝගෝ හරි මොකක් හරි ලෝගෝ එකක් වැටිලා නිකන් ධාවනය වෙනවා වගේ අපිට පේන්නේ ඕම ඒ වෙලාවට තමයි. හරිද? මේ MBR එක කියවනකොට MBR එක ලෝඩ් කරගෙන ධාවනය කරනවා. පැහැදිලි? ඊළඟට යනවා මෙහෙයුම් පද්ධති හරය. උදේ කර්නල් එක කියලා කියන්නේ අපේ මෙහෙයුම් පද්ධතියේ තියෙන අත්‍යවශ්‍යම කොටස් ටික. අත්‍යවශ්‍යම ක්‍රමලේඛ කොටස. හරිද? මෙහෙයුම් පද්ධතියේ තියෙන ඕක නැති වුණොත් කිසිම දෙයක් කරන්න බෑ මෙහෙයුම් පද්ධතියට. මෙහෙයුම් පද්ධතිය වැදගත්ම ෆයිල් ටික අපි කියනවා මෙහෙයුම් පද්ධතිය හරය කියලා. දැන් කරන්නේ මොකද්ද? හරි. අර සෙසු ෆයිල් ටික ගව RAM එකට දුන්නා වගේම අපේ මෙහෙයුම් පද්ධතියේ තියෙන වැදගත්ම කොටස් ෆයිල්ස් ටික ධාවනය කරන්න කොහෙටද අරන් යන්න ඕනේ? RAM එකට අරන් යන්න ඕනේ. RAM එකෙන් තමයි ඒක ධාවනය කරන්නේ. ධාවනය කරලා එයාට පුළුවන් ඉදිරි වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් ඔන්න ලියන්න මෙහෙයුම් පද්ධති හරය. kernel මෙහෙයුම් පද්ධති හරය kernel. එයාට ලියන්න මෙම ස්ථානයෙන් මදය සසම්භාවී ප්‍රවේශ මතකයට ප්‍රවේශණය කරගෙන ක්‍රියා කරවීම සිදු කරනු ලබයි. ක්‍රියා කරවීම කියන එක්සිකියුට් කරනවා කියලා එක්සිකියුට්. පරිගණකයේ ධාවනය වෙනවා යනුවෙන් මේ අවස්ථාවෙත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ වෙලාවේ තාමත් අපිට තේරෙන්නේ ධාවනය වෙනවා වගේ අතන තමයි පටන් ගත්තේ. තාමත් ධාවනය වෙනවා. හරිද? පරිගණක ධාවනය වෙනවා යනුවෙන් හඳුන්වන්නේ මේ අවස්ථාවේ. එතකොට මේ වෙලාවෙත් අපිට ධාවනය වෙනවා වගේ තමයි පේන්නේ නේද? එතනින් යාර අපිට හඳුනා ගන්න පුළුවන් ධාවනය වීම. සිදු කරනු ලබනවා. හරිනේ? ඊට පස්සේ අපි යනවා මෙහෙයුම් පද්ධතිය. දැන් ඔන්න අපේ පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතියේ ප්‍රධානතම ගුණ ටිකක් සසම්භාවී ප්‍රවේශයෙන් ප්‍රවේශණය කරගෙන ධාවනය වෙන්න පටන් ගත්තා. දැන් ඉතුරු ගුණ සෙසු ගුණ ඔක්කොම මොකද කරන්නේ? අර සසම්භාවී ප්‍රවේශ මතකයට ධාවනය වීම සඳහා ලෝඩ් කරනවා.
ඒ ලෝඩ් කරලා ඒ පද්ධතිය නැවතත් ඔන්න වැදගත් මොකක්ද? නැවතත් දෘඩාංග සෙවුමක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ නැවතත් කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ මොකේ? මීට කලින් වතාවක දෘඩාංග සෙවුමක් කරාද? ඕනි කරන්නේ කොතනද කරේ? ඇයි පෝස්ට් ප්‍රෝග්‍රෑම් එකේ මතකද මම කිව්වා හැම දෘඩාංගයකටම පරිගණකයට සම්බන්ධ කරලා තියෙන සියලුම දෘඩාංග වල සිග්නල් එකක් යවලා බලනවා හරියට වැඩ කරනවාද කියලා. එහෙනම් එතනදිත් කරා ආයෙ මෙතනත් කරනවා. ඉතින් එතන කරපු එක ආයෙ මෙතනත් කරන්නේ මොකටද? හේතුව තමයි හිතන්නකෝ ඒ වෙලාවේ පරිගණකයේ දෘඩාංගයක් විෂයාකාරව වැඩ කරා. නමුත් දැන් වෙනකොට ඒක අකර්මණ්‍ය වෙලා. ඒක දැන් කැඩිලා. යම් කිසි කාලයක් ගත වෙනවනේ අන්න කැඩිලා. අන්න එතකොට ඉතින් පරිගණකය හරියට ක්‍රියාත්මක කරන්නේ. අන්න එතකොට ආයෙත් බලනවා දෘඩාංග සෙවීමක් ක්‍රියාත්මක කරලා හරියට වැඩ කරනවා කියලා. වැඩ කරනවා නම් ඉස්සරහට කරගෙන යනවා. නැත්නම් එතනින්ම නවත්තලා දානවා. ඒ වගේම RAM එක ගත්තාම RAM එකේ දැන් පාවිච්චි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය කොච්චරද? තව කොච්චර ඉඩ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද? නේද? මේ හැම දෙයක්ම ඊළඟට පරිගණකයට සම්බන්ධ කරලා තියෙන පර්යන්ත උපාංග මොනවාද? peripheral devices කියලා කියන්නේ නේද? වෙන වෙන විවිධ උපාංග sound card, video card, order cards වගේම සම්බන්ධ කරන පරිගණකයේ මව්කුවර වලට. එතකොට ඒ සම්බන්ධ කරලා තියෙන මව්කුවර වලට සම්බන්ධ කරලා තියෙන උපාංග මොනවද? ඒවා නිසි පරිදි භාවිතා කරන්න පුළුවන්ද? ඒවා නිසි පරිදි වැඩ කරනවද? ක්‍රියාවේ යොදවන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම මෙතනදී නැවත වතාවක් චෙක් කරලා බලන්න. මේකට තමයි මෙහෙයුම් පද්ධතිය කියන අදියර ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ මෙහෙයුම් පද්ධතිය ඔපරේටිං සිස්ටම් OS කියන්නේ ඕකයි. OS අදියර. ඊළඟට පරිගණකයේ පාලනය සම්පූර්ණයෙන්ම මෙහෙයුම් පද්ධතිය ලබා ගන්න. ඊළඟ චරණය යන ඉන්පසු මෙහෙයුම් පද්ධතිය විසින් නැවත දෘඩාංග සෙවීමක් ක්‍රියාත්මක කරයි. මෙම සෙවීම මගින් මතකය හා එහි වැඩෙහි යෙදිය හැකි ප්‍රමාණය නිර්ණය කරනවා. මෙම සෙවීම මගින් මතකය හා එහි වැඩෙහි යෙදිය හැකි ප්‍රමාණය නිර්ණය කරයි. එලෙසම මව්කුවරුවට සම්බන්ධව ඇති සියලුම පර්යන්ත උපක්‍රම පාලනය සඳහා අවශ්‍ය උපක්‍රම දාවක ප්‍රවේශණය කරගන්න. ඩ්‍රයිවර්ස් කියලා කියන්නේ මේ ඩ්‍රයිවර්ස් ප්‍රවේශ කරගන්න. පාලනය සඳහා අවශ්‍ය උපක්‍රම දාවක ප්‍රවේශණය කරගන්න. හරි. OS කොටස තමයි ඔය. අපි යනවා ඊළඟට අවසානම කොටස මොකක්ද? පරිශීලක අතුරු මුහුණට user interface එක UI එක. ඉතින් මෙතනදී තමයි පුතේ ඔයාගේ පරිගණකයේ දැන් ඔයාලට දකින්න හම් වෙනවා අර loading කියලා වැඩිලා අර logo වැටිලා තිබ්බ එක. දැන් ඔයාගේ ලස්සන අර මල් දාපු නේද? desktop තිරය එහෙම නැත්නම් wallpaper තිරය නැත්නම් ඔයාගේ ෆොටෝ එක දාගෙන තියෙන wallpaper තිරය ඔයාලට දකින්න හම් වෙනවා. මෙන්න මේක තමයි පරිශීලක අතුරු මුහුණට කියලා අපි හඳුන්වගන්නේ. පැහැදිලිද? ඉතින් මෙතනදී තමයි අවසානයේ ඔයාලා මොනවා හරි දෙන විධානයන් බලාපොරොත්තු වෙන්නේ මේ පරිගණක පද්ධතිය සැකසීලා ඉන්නවා ඒ විධාන ක්‍රියාත්මක කරන්න. ඉතින් පරිශීලකයාගේ විධානයෙන් බලාපොරොත්තුවක් තමයි ඉන්නේ. ඉතින් මේකේ සමහරක් අවස්ථාවල GUI අතුරු මොනවාක් තියෙයි එහෙම නැත්නම් CLI එකක් තියෙයි. අපි GUI CLI කියන්නේ මොනවද කියලා ඉස්සරහට කතා කරමු. එතකොට මේ ඕනෙම user interface එක පරිශීලක අතුරු මුහුණ ඔයාලට ලස්සන තිරයක් තියෙන්නේ. ඒ තිරය තමයි ඔයාලට මෙතනින් පෙන්වුම් කරන්නේ. ඒ තිරය පෙන්වුම් කිරීම සඳහා අවශ්‍ය කරන සැකසුම් තමයි මෙතනදී මේ පද්ධතිය විසින් ක්‍රියාත්මක කරන්නේ. හරි. එහෙනම් අවසාන අදියර තමයි boot process එකේ මොකද්ද? පරිශීලක අතුරු මුහුණ. user interface නියමු UI. අවසානයේ මෙහෙයුම් පද්ධතිය මුලින් ක්‍රියාත්මක කළ යුතු විධානයන් ක්‍රියාත්මක කර පරිශීලක අතුරු මුහුණත GUI තිරයේ දිස්කොට පරිශීලකයාගේ විධානයන් බලාපොරොත්තුවෙන් සිටි.
හරි නේද? හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය ක්‍රමයක අපේ boot process එක අවසන් වෙනවා. ඒ කියන්නේ පරිගණකයක් ආරම්භ වීම තමයි මම ඔය සාකච්ඡා කරේ. ඒතකොට පරිගණකයක් ආරම්භ කරන්නේ ඉතා දිගු ක්‍රියාදාමයකින්. එතකොට මේ ක්‍රියාදාමය හොඳට මතක තියාගන්න. දැන් ඔයාලා සමහරක් අය ඔය ටීවී එකේම ඔන් කරලා මේ ඔන් කරලා රිමෝට් එකෙන් බටන් එක ඔන් කරලා කොහොම මේක තව නෑ කිය රිමෝට් එක ගහනවා ටීවී එකට ගහන්න හදනවා. චුට්ටක් ඉවසන්න පුරුදු වෙන්න. ඔය බලන්නකො කොච්චර වැඩ ගොඩක් එයා කරනවද? නේද? කොච්චර වැඩ ගොඩක් ස්ටෙප් ගොඩක් පහු කරලාද ඔයාට ওই ලස්සන තිරේ යාලා හඳුන්වා දෙන්නේ. එයාට ලොකු වැඩ කොටසක් තියෙනවා. මේ වැඩ ටික ඉවර වෙනකන් ඉවසලා ඉන්න පුරුදු වෙන්න. සමහර අය ෆෝන් එක ඔන් කරන්න බටන් එක ඔන් කරලා ඉතින් ඉන්න බෑ. පොළවේ ගහනවා ෆෝන් එක ගහනවා කොහොම මේක තවත් නෑ. ඉතින් ඒකට එයාගේ පර්ෆෝමන්ස් අනුව එයාට යම්කිසි කාලයක් දෙන්න මේ වැඩ ටික කරගන්න. ඒ වගේම ඔයා කම්පියුටර් එහෙම දැකලා සමහරක් අය අපෝ තවත් නෑ මේ මැෂින් එක ඕන් වෙන්නේ නෑ කිය සිස්ටම් යුනිට් එකට පයින් ගන්නවා. ඉතින් එහෙම කරන්න එපා. හරිද? පිළිවෙලට ඒකට ඔන් වෙන්න ඉඩ දෙන්න කාලය. ඉතින් මේ කාලය ඉඩ දුන්නාට පස්සේ යා ඒ අදාළ ක්‍රියාවලිය කරලා ඔයාට ලස්සන යූසර් ඉන්ටර්ෆේස් එකක් හදලා දෙනවා වැඩ කරන්නට. ඉතින් බලන්න දැන් අපි අද කතා කරේ මොකද්ද? boot process එක ගැන. එතකොට boot process එක ඇරඹුම් ක්‍රියාවලිය. ඇරඹුම් ක්‍රියාවලිය පුතේ අදියර 7යි. මතකින් කියමු බලන්න. පළවෙනි එක BIOS. ඊට පස්සේ post. ඊට පස්සේ bootstrap loader. මේ හැම එකම වෙන දේවල් මතක තියාගන්න ඕනේ. bootstrap loader. ඊට පස්සේ මොකද්ද කරේ? ඊට පස්සේ MBR. ඊට පස්සේ kernel. ඊට පස්සේ OS. ඊට පස්සේ UI. මෙන්න මේ අදියර 7 මේ අදියර 7 ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි ඔයාලට ලස්සන තිරයක් හම්බෙලා ඔයාගේ පරිගණකය ඔන් වූවා කියලා ඔයාලට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔය ස්ටෙප් ටික හොඳින් මතක තියාගන්න. ඒ වගේ ඇතුලේ සිද්ධ වෙච්ච හැම එකක්ම හොඳට මතක තියාගන්න. පාඩම් කරන්න පුතේ ඔය නෝට් එකක් පුතේ ලියන්න. මම ඊළඟ දවසේ මේ පාඩමේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරගෙන යනවා ඉස්සරහට. ඉතින් එහෙමනම් අද මම මෙතනින් නවත්තනවා. හැමෝටම සුබ දවසක්, සුබ සතියක්. හොඳට පාඩම් කරන්න, හොඳට වැඩ කරන්න. හරි එහෙනම් අද මම මෙතනින් නවත්තනවා.